බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาดิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาดิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาดิยามิติสรเนนะสัดดิงปัญจศีลันธัมมังสาธุกังสุรักขิตังคัตถวาอัปปมาเดนะสัมปาเดตสาธุ කියන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනන්ති සත්පුරුෂ පින්වතුනි අද පින්වත් ඔබ සියලු දෙනාම මේ ගාල්ල හෘදය කන්‍යාරාම විද්‍යාලයට එකතු වෙලා ඊටමත් කෘතවේදී පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන උතුම් මොහොතක්. විශේෂයෙන්
මීට දින 7කට පෙර අභාවයට පත්වෙච්ච මේ විදුහලේ ගුරුවරියක් විදියට ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිනිය විදියට සේවය කරමින් කටයුතු කරපු එලිසබෙත් සේනානායක හාමු මැතිනිය අරමුණු කරගෙන එතුමියට පින් දෙන්න පින් අනුමෝදන් කිරීම සඳහා මේ වගේ වටින උතුම් පින්කමක් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්කම අපි හඳුන්වන්නේ මතක බණ. අපි බෞද්ධ පින්වත් පිරිස යම් කෙනෙක් අභාවයට පත් වුණාම දින 7ක් ගත වෙනකොට ඒ නිවහනේ මේ වගේ ධර්මදේශනාවක් සිද්ධ කරනවා. ඒ ධර්මදේශනාව මතක ධර්මදේශනාව එහෙම නැත්නම් මතක බණ කියලා අපි හඳුන්වන්නේ. ඉතින් අද ඒ උතුම් කටයුත්ත මේ මතක බණ මේ විද්‍යාලයේ මේ පින්වත් අපේ සියලු දෙනාම එකතු වෙලා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්මදේශනාව සඳහා මා මුලින් ගාථා පාඨයක් සිහිපත් කරා. මේ ගාථා පාඨය සඳහන් වෙන්නේ ධම්මපදයේ බුද්ධ වග්ගයේ 5 වෙනි ගාථාව. ත්‍රිපිටකයේ විවිධ තැන්වල මේ ගාථාව සඳහන් වෙලා තිබෙනවා. අපේ සියලු දෙනාටමත් නිතර අහලා හුරු පුරුදු ගාථාව. එනිසා පින්වත් ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට සුනාත කියලා සඳහන් වෙනෝ ධර්මයේ මේ ධර්මය ඊටමත් හොඳින් අහන්නට ඕන ශ්‍රවණය කරන්නට ඕන. ඊළඟට ධාරේත කියලා සඳහන් වෙනවා මේ අහන දේවල් ටික ඉගෙන මතක තියා ගැනීම. දැන් අපිට ගොඩක් වෙලාවට සිද්ධ වෙන දේ තමයි ගුරුවරියන් විදියට ඔබ දන්නෝ අපි සිසුන්ට යමක් ඉගැන්නුවම සමහර කෙනෙකුට උගන්වපු දේ අමතක වෙනවා. දැන් බණ සමහර කෙනෙක් ඒ උගන්වන දේ හොඳින් අහන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ සඳහන් වෙන්නේ පළවෙනි දේ තමයි හොඳින් ශ්‍රවණය කිරීම. ඊළඟට ධාරේත කියලා සඳහන් වෙන්නේ දරා ගන්නව නැත්නම් හොඳට මතක තියා ගන්න එක. ඊළඟට චරාත කියලා සඳහන් වෙනවා. දැන් හොඳට අහලා තියෙනෝ දැනගෙන තියෙනෝ ඊළඟට හොඳට මතක තියාගෙන තියෙනෝ අවබෝධය තියෙනෝ ඊළඟට වැදගත් වෙන්නේ ඒ අනුව කටයුතු කරන එක. නැත්නම් හැසිරීම. ඉගෙන ගත්ත දේ අහපු දේ අනුව ඔබේ ජීවිතය සකස් කර ගැනීම. එනිසාම පින්වත් ඔබ හැම කෙනෙක්ම ඒ තෙරුවන් ගුණ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් ඇති කරගෙන ඔබේ ජීවිතයේ මේ ධර්මය ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගෙන කටයුතු කරනවා කියන ඒ උතුම් හැඟීම් හදවතේ ධාරණය කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැටියට පින්වත් ඔබ සැමටම අපි පළමුවෙන්ම මෙත් සිත් පෙරටුව මතක් කරනු ලබනවා. මේ ධර්ම දේශනාව සඳහා මා මුලින් සිහිපත් කරපු විදියට ඒ ගාථාව තුල අන්තර්ගත වෙන්නේ සබ්බ
පාපස්ස අකරණ. ඒ කියන්නේ සියලුම පව් නොකල යුතුය. කුසලස්ස උපසම්පදා. සියලු කුසල් රැස් කළ යුතුය. සචිත්ත පරියෝදපනං සිත පිරිසිදු කරගන්නට ඕන. ඒතං බුද්ධානුශාසන. මේ තමයි මේ ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. එතකොට අපේ මුළු මහත් ධර්මයේ තුල අන්තර්ගත වෙන සියලුම කරුණු මේ ගාථාව තුලට ගොනු කරලා තිබෙනවා. එනිසා මේ ගාථාව විස්තර කරන්න පැහැදිලි කරන්න ගියොත් ඉතාමත් දීර්ඝ කාලයක් අපිට අරගන්න වෙනවා. නමුත් අපිට ලැබෙන කාලය අනුව ඉඩකඩ අනුව මේ කාරණා තුන පිළිබඳව කෙටියෙන් ඔබට මතක් කරන්න, ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අද මේ ධර්ම දේශනාව තුල බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බණ අහනකොට වැදගත්ම දේ තමයි අපි බණ අහන්නේ පින් කරගන්න. අපි බලාපොරොත්තු වෙනවා අපි පින් කරගෙන අපි එකතු කරගෙන මේ එකතු කරගත්ත එක තවත් කෙනෙකුට දෙන්න. එනිසා ඔබ මේ පින හොඳට කරගන්න ඕන. ඔබ පින් වැඩි වැඩියෙන් එකතු කරගත්ත තරමට තමයි අපේ එලිසබෙත් සේනානායක හාමු මැතිණියට මේ පින වැඩි වැඩියෙන් අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මේකේ පළවෙනිම කාරණාව තමයි සියලුම පව් නොකළ යුතුය. එතකොට මේ සියලු පව් කියලා සඳහන් වෙන්නේ අපේ සිත, කය, වචනය තුන්දොරක් තියෙනවා. මේ තුන්දොරින් සිද්ධ කරන අකුසල්. එහෙම නැත්නම් අපි කියන්නේ පව් කියලා. මං හිතන්නේ හැම ආගමික ඉගැන්වීමකම හොඳ සහ නරක කියලා ඉගැන්වීම් දෙකක් තියෙනවා. කෙනෙකුගේ මෙලව ජීවිතයේ යහපත හේතු වෙන දේවල් තමයි හැම ආගමකම උගන්වන්නේ. එතකොට ජීවිතේ දුකට හේතු වෙන දේවල්, අයහපතට හේතු වෙන දේවල් උගන්වන්නේ නැහැ, කියන්නේ නැහැ. ඒ නිසා දැන් මේ කියන්නේ පව්. අපි දන්නවා අපිට ජීවිතේ එකතු කරගන්න පුළුවන් කාරණා දෙකක් තමයි පව් සහ පින් කියන්නේ. නැත්නම් අපි කියන හොඳ නරක, කුසල් අකුසල් මේ විදිහට විවිධ නම් වලින් හඳුන්වනවා. එතකොට සියලු පව් කියලා සඳහන් කරාම අපේ සිතින් අපි කරන පව් තියෙනවා. හිත අපි කරන හැම වැඩකටම හිත මූලික වෙනවා. ඊළඟට කය, අපේ කය මූලික කරගෙන අපි පව් කරනවා. ඊළඟට වචනය, අපි කතා කරන වචනය මූලික කරගෙන අපි පව් සිද්ධ කරනවා. මේක ධර්මයේ මේ හඳුන්වනෝ දස අකුසල් කියලා. ප්‍රධාන අකුසල කර්ම 10ක් පිළිබඳව සඳහන් වෙනවා. දස අකුසල්. ඒකේ මං තෝරගත්ත පළවෙනිම එක තමයි අපි හිතින් සිද්ධ කරන පව්. පළවෙනි ඒකේ අපි හිතින් සිද්ධ කරන පාප කර්ම 3ක් තියෙනවා. එකක් ව්‍යාපාදය, ඊළඟට අවිද්‍යාව සහ මිත්‍යා දෘෂ්ටිය. හිතින් කරන පාප කර්ම 3. ව්‍යාපාදය කියලා කිව්වම පළවෙනි එකේදී අපිට තව වචනයක් පාවිච්චි කරන්න පුළුවන් මේ ද්වේෂය කියන වචනය. ද්වේෂය ගොඩක් වෙලාවට අය නැසේවා, වෙනසේවා,
ආදී වශයෙන් අපේ හිතේ ඇති වෙන දුෂ්ට චේතනාව වෙන කෙනෙක් දිනු වෙනවට කැමති නැහැ. අපි කියන්නේ දුෂ්ටයි කියලා. අපේ ගමේ භාෂාවෙන් කියන දුෂ්ටයෙක් කියලා. වෙන කෙනෙක් දිනු වෙනවට කැමති නැහැ. එතකොට ඒක ව්‍යාපාදය. අපි හිතේ ඇති කරගන්න අකුසලයක්. ඊළඟට අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභකම. ලෝභකමත් නෙමෙයි දැඩි ලෝභකම. අර අපේ බණ පොතේ සඳහන් වෙනෝ මච්චරීය කෝසිය කියලා සිටුවරයෙක් ගැන. එතකොට ඒ සිටුවරයා තුල තිබුණේ මේ අවිද්‍යාව දැඩි ලෝභය. අර රහතන් වහන්සේ නමකට දානයට පුංචි කැවුම් ගෙඩියක්වත් පූජා කරන්න මේ සිටුවරය කැමති වුණේ නැහැ. ඉතින් එතන තියෙන්නේ දැඩි ලෝභය. කියන්නේ අපි හම්බ කරනෝ අපි විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ සමාජ සියලු දෙනාටම අපි උදව් කරන්න ඕන යුතුයකම් කරන්න ඕන. ඒ නිසා අවිද්‍යාව කියන දැඩි ලෝභය නැතුව ඒක අපේ හිතේ ඇති වෙන එකක්. හිත තුල ඇති වෙන මේ ලෝභය පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි මිත්‍යා දෘෂ්ටිය. දැන් මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වම අපි අපේ ජීවිතයේ සදාචාර සම්පන්නව ගත කරන්න අපි නිතරම කැමති සදාචාරයට ඊළඟට සාර ධර්ම වලට ගුණ ධර්ම වලට ගරු කරලා ජීවත් වෙන්න. එතකොට අන්න ඒ වගේ සදාචාරවත් ජීවිතයකට හානි කරන වැරදි විශ්වාස නැත්නම් අවබෝධය තමයි මෙතන මිත්‍යා දෘෂ්ටිය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒතකොට ඔය හිතින් අපි කරගන්න අකුසල කර්ම අර දස අකුසල කර්ම වලින් තුනක් අපි හිතින් සිද්ධ කරන අකුසල කර්ම. ඊළඟට අපේ කය මූලික කරගෙනත් අකුසල කර්ම තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි ප්‍රාණඝාතය. ඊළඟට අදත්තා දානය සහ කාම මිච්ඡාචාරය. ප්‍රාණඝාතය කියලා කිව්වම ඔබ කවුරුත් දන්නෝ පරපණ නැසීම. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ වායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා නහනෙය්‍යන ගාතයේ. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ලෝකේ ඉන්න සියලු සතුන් මිනිසුන් ඇතුළු කොට ඇති සියලු සතුන් දඬුවමට බියයි. ගහනවට බනිනවට අපි කවුරුත් බයයි. ඊළඟට අපි සියලු දෙනාම මරණයට බයයි. මරණයට බයයි. ඒ නිසා අපි Taman උපමාවට අරගෙන අන් අය මරණයට පත් කරන එකෙන් වැළකෙන්නට ඕන. දඬුවම් කරන එකෙන් වැළකෙන්නට ඕන. මරණය ඒ කියන්නේ ඕනම කෙනෙක් අපි දු මිනිස්සු මැරෙන්න කැමති නෑ වගේම මේ තිරිසන් ගතව ඉපදිච්ච සතුන් කිසි කෙනෙක් මැරෙන්න කැමති නෑ. ඉතින් ඒ නිසා යම් කෙනෙකුගේ ජීවිතය උදුරා ගැනීම නැත්නම් මරණයට පත් කිරීම බරපතලම විපාක ගෙන දෙන පාප කර්මයක්. එතනදී මතක් කරන්නට ඕන මේ දානය කියන වචනයට එක්ක සම්බන්ධව ගොඩක් කාරණා කියන්න පුළුවන්. ඒක අපි කොටස් තුනකට බෙදාගත්තොත් එකක් තමයි ධර්ම දානය. කියන්නේ මේ ධර්මය දැන් ඔබ අද කරන පින්කමත් ධර්ම දානයමය පින්කම. ඒකට ධර්මය අන් අයට කියලා දෙන එක, දේශනා කරන එක, ඒ සඳහා උදව් කරන එක ධර්ම දානය. ආමිෂ දානය. ආමිෂ දානය කියන්නේ අපි සතුව තියෙන දේවල්
අන් අයට පූජා කිරීම, පරිත්‍යාග කිරීම, දන් දීම මේවා ආමිෂ දානය. ඊළඟට තියෙනවා අබේ දානය කියලා එකක්. අබේ දානය කියන්නේ මොකක්ද? ගොඩක් අය හිතාගෙන ඉන්නෝ අර මරණයටපත් වෙන නැත්තම් මරන්න අරගෙන යන ඒ සඳහා කැප වෙලා ඉන්න සූදානම් කරලා තියෙන අර හරකෙක් එළ දෙනක් බේරගත්තම ඒක අබේ දානය. එතකොට අපි අර පොඩි තැනකට ලඝු කරගෙන ඉන්නෝ දැන්. ඉතින් අබේ දානය කියලා කිව්වම එච්චර විතරක් නෙවෙයි මේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සිල්පදය රැකගත්තොත් එතන අබේ දානය තියෙනවා. ඕනම සතෙක් ඕනම කෙනෙක් මරණයෙන් ගලවා ගන්න එක, මරණයෙන් බේර ගන්න එක තුල අබය දානය ඒ පින්කම අපිට සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා කිසි කෙනෙක් මරන්න අපිට අයිතියක් නැහැ. එහෙම අයිතියක් දීලා නැහැ. කිසි සතෙක් මරන්න අයිතියක් නැහැ. ඒ නිසා ප්‍රාණඝාතය නොකල යුතු පාප කර්මයක් හැටියට, අකුසලයක් හැටියට සඳහන් වෙලා තිබෙන්නේ. ඊළඟට කයින් සිද්ධ වෙන ඊළඟ අකුසලයේ තමයි අදත්තා දානය කියන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් තමන්ගේ දාඩිය මහන්සියෙන් තමයි මේ ධනය මිල මුදල් වගේම බොහෝ දේ හරි හම්බ කරගන්නේ. ඉතින් ඒ හරි හම්බ කරගන්න දේවල් සමහර අය කිසිම අමාරුවක් නැතුව, මහන්සියක් නැතුව හොරකම් කරනවා. එහෙම කරන එක අකුසල කර්මයක්. චූටි දෙයක්වත් සොරකම් කිරීම පොඩි දෙයක්. මොන විදිය හොරකමක් කරත් ඒක හොරකම. ඉතින් ඒ නිසා සොරකම කියන්නේ බරපතල අකුසල කර්මයක්, කයින් සිද්ධ වෙන එක. ඊළඟට තුන්වෙනි එක කාම මිච්ඡාචාරය. අපි කියනවා වැරදි කාම සේවනය. පර පුරුෂයන් සහ පර ස්ත්‍රීන් සමග වැරදි ලෙස කම්සප විඳීම තමයි කාම මිච්ඡාචාරය කියලා සඳහන් වෙන්නේ. ඒතර මේ කියන කාරණා තුන ප්‍රාණඝාතය, අදත්තා දානය සහ කාම මිච්ඡාචාරය කයින් සිද්ධ වෙන වැරදි. එතකොට මේ කයින් සිද්ධ වෙන වැරදි වලටත් හැබැයි හිත මූලික වෙනවා. ඒක මතක තියාගන්න ඕන. ඊළඟට පින්වතුනි වචනය. අපි කතා කරන දේවල් වල වැරදි තියෙනවා. ඒකේ කාරණා වැරදි 4ක් සඳහන් වෙනවා. එකක් තමයි මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්‍රලාප. මුසාවාදා කියලා කිව්වම අපි දන්නෝ බොරුව. බොරු කියන එක. අපි ගොඩක් වෙලාවට ඒ වැඩේ කරනවා. බොරු කියන එක. ඉතින් පුළුවන් තරම් ජීවිතේ හැම මොහොතකම මේ මුසාවාදා කියන එකෙන් අපි වැළකෙන්නට ඕන. අර අපේ බෝසතාණන් වහන්සේ, සිදුහත් බෝසතාණන් වහන්සේ සංසාරේ මේ බුද්ධත්වයේ සඳහා පෙරම් පුරනකොට විවිධ පව් කළා තියෙනවා. හැබැයි නොකරපු එකම පව මුසාවාදා. බොරු කියලා නැහැ. එනිසාම බරපතලම අකුසල කර්මයක්. අන් අය රවටන එක. බොරු කිව්වම අනිත් අය රැවටෙනෝනේ. ඒක බොරුව. මේ බරපතල අකුසල කර්මයක්. ඊළඟට පිසුනා වාචා. මේ සමාජයේ අපිට හැමදා නිතර අහන්න ලැබෙන එක. අපේ වචනේ කියන්නේ කේලම් කියනවා. නේ කොටවන එක. එක්කෙනෙකුට එක්කෙනෙක් ගැන වැරදි තොරතුරු දීලා කියලා ඒ අය තුල අසමගිය ඇති කරනවා, ભેද කරනවා. පිසුනා වාචා කියන්නේ ඒකට.
ඊළඟට පරුසා වාචා. පරුසා වාචා කියලා කිව්වම අන් අය අහන්න අමිහිරි අප්‍රිය වචන පාවිච්චි කරන, කතා කරන, කියන ඒව පරුස වචන කියලා අපි කියන්නේ. එවැනි වචන පාවිච්චි කරන එක වැරදි අකුසල කර්මයක්. ඊළඟට සම්ප්‍රප්පලාප. තවත් විදිහට කිව්වොත් හිස් වචන. වැඩක් නැහැ. කාටවත් වැඩක් නැහැ. අපිට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ. නැත්නම් අපේ මෙලව ජීවිතේට යහපතක් නැහැ, පරලෝ ජීවිතේට යහපතක් වෙන්නේත් නැහැ. ඉතින් එවැනි දේවල් කතා කිරීම සම්ප්‍රප්පලාප කියලා අපි කියන්නේ හිස් වචන. ඉතින් මේ හතර වචනයෙන් සිද්ධ වෙන වැරදි. එතකොට සියලු පව් නොකළ යුතුයි. සබ්බ පාපස්ස අකරණ. මෙන්න මේ කියන දස අකුසල් වලින් ඈත් වෙලා කටයුතු කිරීමයි ඒ තුලින් අදහස් කරලා තිබෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණාව කුසලස්ස උපසම්පදා. ඒ කියන්නේ සියලු කුසල් කරන්නට ඕන. කුසල් කියන්නේ හොඳ වැඩ. එතකොට එකක් තමයි අපි දැන් ඉස්සෙල්ලා කියපු දස අකුසල් වලින් ඈත් වෙන එක. ඒකත් කුසලයක්. ඒතකොට ප්‍රාණඝාතය කරන්නේ නැහැ. පානාතිපාතා වේරමණී. එකෙන් වැළකෙන. ඊළඟට අදින්නා දානා වේරමණී. සොරකම් කිරීමෙන් වැළකීම. කාම මිච්ඡාචාරා කාමේ සුමිච්ඡාචාරා වේරමණී. කාමය වරදවා හැසිරීමෙන් වැළකීම. නැත්නම් වැරදි ලෙස කම් සැපසෙවීමෙන් වැළකීම. මුසාවාදා වේරමණී. බොරු කීමෙන් වැළකීම. පිසුනා වාචා වේරමණී. කේලාම් කීමෙන් වැළකීම. පරුසා වාචා වේරමණී. පරුස වචන නැත්නම් නරක වචන කීමෙන් වැළකීම. සම්ප්‍රප්පලාපා වේරමණී. හිස් වචන කීමෙන් වැළකීම. ආදී වශයෙන් මෙන්න මේ මිච්ඡා ජීවා වේරමණී කියන්නේ මිච්ඡා ආජීවයෙන් වැරදි ජීවිකාවෙන් වැළකීම. ආදී වශයෙන් මේ කාරණා වලින් දස අකුසල් වලින් වැළකීලා ජීවිතේ හදාගත්තොත් එතන පිං සිද්ධ වෙනවා. කුසලයේ ලැබෙන වැඩි ඕන නැහැ. ওই පන්සිල් පද ටික රකින්නකොටම බොහෝ පිං සිද්ධ වෙනවා. ඊළඟට තව අපේ සඳහන් වෙනෝ පිංකම් ගැන. ඒවට අපි ධර්මයේ විවිධ පිංකම් සඳහන් වෙනෝ. එකක් තමයි දස පුඤ්ඤක්‍රියා. දස පිං කිරියවත්. ඒකේ සඳහන් වෙනෝ කාරණා 10ක්. දානය, ඊළඟට සීලය, භාවනාව, පත්තිදාන, පත්තානුමෝදන, වෙය්‍යාවච්ච, අපචායන, ධම්මදේශනා, ධම්මසවන, දිට්ඨුජුකම්ම. මේ කාරණා පින්කම් 10ක් තියෙනවා. දැන් දානය ගැන අපි දන්නවා. මම අර මුලින්ම කිව්වා දානය, ධර්ම දානය, ආමිෂ දානය, අබේ දානය. මේ විදිහට දානය වෙන් කරගන්න පුළුවන්. හැබැයි දානය කියපු ගමම අපිට හිතෙන්නේ අර ආහාර පාන ටිකක් සකස් කරලා පූජා කරන එක. මහා සංඝ රත්නයට වෙන්න පුළුවන්, දුගී මගී යාචකයින්ට වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට වෙන්න පුළුවන්, අසරණ කෙනෙකුට වෙන්න පුළුවන්. එහෙම පූජා කිරීම. ඒකත් දානය. වරදක් නැහැ. ඒතකොට තවත් දේවල් පුළුවන් අපිට අපේ ආභරණ නැත්නම් ඇඳුම් පැළඳුම්. ඊළාට සමහරලාට නිවසක්, සමහර කෙනෙකුට ඒ අවශ්‍ය කරන ඉගෙන ගන්න ඕන කරන පොත්පත්, මේ ආදී විවිධ දේ අපිට දානයේ විදියට පූජා කරන්න පුළුවන්. ඒක වරදක් වෙන්නේ නැහැ. ඉතින් දානය කියලා සඳහන් කරාම ඊටමත් පුළුල් වචනයක්. දානං සබ්බත්ත සාධකං කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. සියලු සර්වාර්ථ සිද්ධිය සලසන පින්කම. මනුෂ්‍ය සම්පත්, දිව්‍ය සම්පත්, නිවන් සම්පත්, මේ ත්‍රිවර්ග සම්පත්
ලබා ගන්න හේතු වෙන පින්කමක් හැටියට දානය සඳහන් කරලා තියෙනවා. දානය තුල දන් දීම තුල වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි අපි අර දස අකුසල් වල සඳහන් කරපු අවිද්‍යාව. දැඩි ලෝභය අපේ හිතේ ටික ටික තුනී කරගන්න දානය හේතු වෙනවා. මොකද අපේ සසර ගමන් කරනකොට එක ප්‍රධාන හේතුවක් තමයි ලෝභය. තෘෂ්ණාව කියලා අපි එතනදී කියන්නේ. තෘෂ්ණාව. එතකොට මේ තෘෂ්ණාව ඡය කරන එක නැති කරන එක අපි සසර ගමන කෙටි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දානය හැම පින්කම් අතරම ඉහළම පින්කමක් විදියටයි සැලකෙන්නේ. ඊළඟට සීලය කියන්නේ අපි නිතර දෙවේලේ සමාදන් වෙන අපේ නිත්‍ය සීලය පංච සීලය. මේක සමාදන් වෙලා මදි. ගාත ටික වචන ටික විතරක් නෙවෙයි. ඒවා රැකගන්න එක ආරක්ෂා කරගන්න එකත් අපේ යුතුයකම සහ වගකීම බවට පත් වෙනවා. එතකොටයි පින් ලැබෙන්නේ. ওই වචන ටික කියලා පින් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට භාවනාව කියන්නේ අපේ හිත එකඟ කර ගැනීම. නැත්නම් හිත එක අරමුණක තියාගන්න එක. අපි මේ කරන හැම කටයුත්තකම හිත මූලික වෙනවා. දැන් හිත ගැන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කොහේද හිත තියෙන්නේ? නේද? දැන් මේ අපේ ශරීරය දොස්තර මහත්වරු විවර කරන්න ඕනේ. ඔපරේෂන් කරනවා. හදවත ඔපරේෂන් කරනවා. වකුගඩු ඊළාට මොළය මේ විවිධ ඉන්ද්‍රියන් මේ ශරීරය තුල පිහිටලා තියෙනවා. නමුත් හිතක් කියලා වස්තුවක් මේ ශරීරේ නැහැ. ඒ නිසා හිත ගැන කතා කරොත් ටිකක් දිග කතාවක්. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං කියලා තමයි සඳහන් වෙන්නේ ධම්මපදයේම එක තැනක. ඉතින් දිග කතාවක්. හිත ඇති වෙන ආකාරය පිළිබඳව අපේ අභිධර්ම වෙනම සඳහන් වෙනවා. ඉතින් ඒව ගැන මම දිගට මෙතන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් භාවනාව තුලින් අපේ බලාපොරොත්තුව හිත එක අරමුණක හොඳ අරමුණක පිහිටවා ගන්න එක. ඒක අපිට පිං සිද්ධ වෙනවා. හැබැයි එහෙම කටයුතු කරනකොට ජීවිතේ ගොඩක් දේවල් ලැබෙනවා. කියන්නේ අපේ ධාරණ ශක්තිය වැඩි වෙනවා. අනිත් කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. හිතේ අර තියෙන නොසන්සුන් ගතිය අඩු වෙනවා. ඊළඟට පත්ති දාන පින් අනුමෝදන් කිරීම. දැන් මේ පින්කමත් ප්‍රාප්ති දානය. කියන්නේ පින් සිද්ධ කරගෙන අන් අයට පින් අනුමෝදන් කරනවා. මේකටත් ප්‍රාප්ති දානය කියන්න පුළුවන්. පත්තානුමෝදන. ඒ කියන්නේ වෙන අය කරන පින්කම් අනුමෝදන් වෙනවා. ඒ පින් අපි ලබා ගන්නවා. අනුමෝදන් වෙනවා. හොඳයි කියනවා. සාදු කියනවා. අත ගහනවා. සම්බන්ධ වෙනවා. දායක වෙනවා. විවිධ විදියට ඒ පින් අපිට අනුමෝදන් වෙන්න පුළුවන්. ඊළඟට වෙය්‍යාවච්ච කියන්නේ වත්පිළිවෙත්. ඒවත් පින් ලැබෙනවා. දැන් ඉදලක් කොස්සක් අරගෙන මේ ඔබ උගන්නන පාසල ඔබ ඉගෙන ගත්ත පාසල මේ පාසල අතු ගෑවත් ඒකත් වත්පිළිවෙත්. හැමදාම උදේ හවස ආගමික වතාවක් සිද්ධ කරනවා. බුදුන් වඳිනවා. දෙමව්පියන්ට වඳිනවා. මේවා අර පිළිවෙත් විදියට කරනකොට එතන පින් ලැබෙනවා. ඊළඟට අපචායන කියන්නේ පිදිය යුත්තන් පිදීම. දැන් මේකත් ඒ වගේ පින්කමක් විදියටත් ගන්න පුළුවන්. පිදිය යුත්ත පුදන එක. අපේ වැඩිහිටියෝ ඇතුළු කොට ඇති ඒ පිදිය යුතු අය මහා සංඝ රත්නය වෙන්න පුළුවන්. ආගමික නායකයෝ වෙන්න පුළුවන්. ඒ අයට අවශ්‍ය කරන ඒ ගරුසරු සිද්ධ කරන එක පුද සත්කාර කරන එක පින්කමක්. ධම්ම දේශනා ධර්මය දේශනා කරන එක. දැන් ගොඩක් වෙලාට මේ අපිට විතරක් නෙවෙයි මේ ගිහි සියලු දෙනාටත් බණ කියන්න පුළුවන්. ඔබ දන්න බණ ඔබ ඉගෙන ගත්ත දේ නිවරදිව බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාව අන් අයට කියලා දෙනවා. දහම් පාසල් වල උගන්වනකොට ඒ ගුරුවරු කරන්නේත් ඒ වගේ වැඩක්. ඉතින් ඒක ධම්ම දේශනා
ධර්මයේ දේශනා කිරීම කියලා දෙන එක පින්කම. ධම්ම ශ්‍රවණ ධර්මයේ ශ්‍රවණය කරන එකත් පින්කම. ඊළඟට දිට්ඨුජු කම්ම නිවරදිව දකින්න එක. ලෝකේ හැම දෙයක් පිළිබඳව නිවරදිව අවබෝධ කරගන්න එක. එකක් තමයි ලෝකේ තියෙන අනිත්‍යභාවය. අපි කවුරුත් දන්නෝ අනිත්‍යභාවය ගැන. අනිත්‍යයි කියන්නේ මේ ලෝකේ කිසි දෙයක් ස්ථිර නැහැ. ලෝකේ පවතින හැම දෙයක්ම වෙනස් වෙනවා. අපේ ජීවිතේ එහෙමයි. ඒ වගේම මේ ගහකොළ ඉඩකඩම් දේපල මේ ලෝකේ මං හිතන්නේ ස්ථිරව පවතින දෙයක් කාටවත් පුළුවන් නම් කියන්න එහෙම කිසි දෙයක් ලෝකේ නැහැ. හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ නිසා අපි කියනවා සියලු දේ අනිත්‍යයි. මෙන්න මේ නිවරදි දර්ශනය දුකට හේතුව දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි අවබෝධය ඒව තමයි දිට්ඨිජු කම්ම කියලා සඳහන් කරන්නේ. එතකොට මේ අනුව අපේ හිත සකස් කරගෙන අපිට බොහෝ පින් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් කියන එකක් තමයි පින් කරන්න වෙලාව නැහැ. පින් කරන්න වෙලාව නැහැ. වෙලාව මදි බිසි. ඉතින් එහෙම වුණාම හැබැයි මරණය කිට්ටු වෙනකොට මැරෙනකොට ඔය එකක්වත් අදාළ වෙන්නේ නැහැ. පින් කරාද නොකරාද කියලා අදාළ නැහැ. දොඩ යන්න වෙනකොට යන්න සිද්ධ වෙනවා. මැරෙන්න සිද්ධ වෙනවා. ඒතකොට මරණයත් සමග අපි කවුරුත් විශ්වාස කරනෝ නැවත උපතක් ගැන. ඒ නිසා තමයි අපි මේ සියලු දේ කරන්නේ. ඒතකොට ඉපදෙනකොට ඒ ඉපදෙන භවය හොඳ භවයක් බවට පත් කරගන්න, හොඳ ජීවිතයක් බවට පත් කරගන්න අපිට ඕන කරනවා. අපි අපේ බෞද්ධ ඉගැන්වීම් වල තියෙන දිව්‍ය ලෝක ගැන, දෙවිවරු ගැන. එතකොට මේ ජීවත් වෙන අයටත් බොහෝ පින් කරොත් දිව්‍ය ලෝකවල ඉපදෙන්න පුළුවන්. එහෙම කතා පුවත් අපේ සාහිත්‍ය තුල, බණ දහම් තුල සඳහන් වෙනවා. බොහෝ සමහර කෙනෙක් බොහෝ පව් කරපු අය ඉපදෙන්නේ ගිහින් අපායේ, සතර අපායක් ගැන, තවත් කුඩා කුඩා අපායවල් ගැන ගොඩක් සඳහන් වෙනවා. ගිහිල්ලා අපායේ ඉපදෙනවා. ඉතින් එහෙම ගැලවීමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ හැම මොහොතකම පින් කළ යුතුය, පින් රැස් කළ යුතුය. කත්තබ්බං කුසලං කියලා සඳහන් වෙන්නේ. ඒ නිසා පින් කරන්නට ඕන. ඉතින් පින අපේ ජීවිතයේ මෙලව යහපතට, පරලොව යහපතට, නිවන් අවබෝධය සඳහා හේතු වෙන වැදගත් කාරණාවක් පින් සහ කුසල් කියන මේ දෙක ඒ විදියටයි සඳහන් වෙන්නේ. ඊළඟට පින්වල සඳහන් වෙනෝ එකක් තමයි උපන් කුසල් වැඩි දියුණු කරගන්න එක. අපි හිතුවොත් දැන් අද දානේ පූජා කරා, ඊළඟ දවසේ දානේ දෙන්න ඕන, අපි දැන් දානයක් දුන්න එක පින්කමක් කරා, ඒ ඇති. එහෙම නැහැ. එකක් කරොත් ඒ පින්කම නැවත නැවත කරන්න. අද ඔබ එහෙම කරනෝ බණ ඇහුවොත් නැවතත් බණ අහනවා. සමහරට එකම බණ වෙන්න පුළුවන්. නැවත නැවත බණ අහනවා. එකම පින්කම නැවත නැවත කරනවා. එතකොට උපන් කුසල් වැඩි දියුණු කරගන්න. ඊළඟට නූපන් කුසල් ඉපදවීම ඇති කරගන්න එක. අපිට කරගන්න බැරි වෙච්ච කුසල කර්ම තියෙනවා. ඒවා අපිට කරගන්න පුළුවන්. පමණක් කුසල කර්ම ජීවිතේ කරගත යුතුම කුසල කර්ම තියෙනවා. ඒව කරගන්න පුළුවන්කම තියෙන නූපන් කුසල් ඉපදවීම. ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි කුසලස්ස උපසම්පදා. තුන්වෙනි එක සචිත්ත පරියෝදපන. ඒ කියන්නේ හිත. මේ හිත පිරිසිදු කරගන්න එක. එතකොට අපි දන්නෝ පුංචි කාලෙම අපි ඉපදෙනකොටම අපේ හිත බොහොම පිරිසිදුයි. පුංචි ළමයි මල් වගේ කියලා කියනවා. හිත පිරිසිදුයි කියනවා. නමුත් ටික ටික වැඩි හිටි වෙනකොට, ලොකු වෙනකොට
මේ බාහිර සමාජයෙන් විවිධ දේවල් හිතට එනවා. එතකොට හිත දූෂණයට ලක් වෙනවා. එතකොට ක්‍රෝධය ඇති වෙනවා හිතේ. වෛරය ඇති වෙනවා. ඉරිසියාව ඇති වෙනවා. මේ වගේ විවිධ අකුසල හිතේ ඇති වෙනවා. ඒ නිසා අපි නිතරම අපේ හිත පිරිසිදු කරගන්න ඕන. මේකට පුංචි නිකන් උදාහරණයක් කියන්නම්. මේ කම්පියුටර් එක. කම්පියුටර් එකක් තිබුණාම කම්පියුටර් එක පාවිච්චි කරනකොට කවුරුත් දන්නවා මේකට වෛරස් එනවායි කියලා කියන්නේ අපි. ඒ කියන්නේ ඔක දැන් අන්තර්ජාලෙත් එක්ක සම්බන්ධ වුණාම ඒකට වෛරස් එනවා. එතකොට මේ වෛරස් එක එන එක කම්පියුටරේ දැන් අර මොකද හાર્ඩ් ඩිස්ක් එකනේ. හાર્ඩ් එක හදුවම හදන දවසේම බොහොම පිරිසිදුයි. මොකුත් වෛරස් එකක් නැහැ. හොඳට තියෙනවා. ඒක අපි පාවිච්චි කරනකොට තමයි භාවිතා කරනකොට තමයි ওই වෛරස් ඒකට එන්නේ. මාර හරියට වැඩ කරන්නේ නැති වෙනවා. ඒ පාර මොකද්ද කරන්නේ? ඒ පාර කරන්නේ වෛරස් ගාඩ් එකක් දානවකට. එහෙම කරනවා. හරිනේ? එතකොට මේ වෛරස් ගාඩ් එකක් අර කම්පියුටරේට දානවා වගේ අපිටත් පුළුවන් හිතටත් වෛරස් ගාඩ් එකක් දාගන්න. ඒක තමයි මෛත්‍රිය හරි භාවනාව කියලා කිව්වත් වරදක් නැහැ. අපේ හිත පිරිසිදු. අර කම්පියුටරෙත් අපි හાર્ඩ් එක පිරිසිදු කරනවා නිතරම. වෛරස් ගාඩ් එකෙන් හරි නැත්නම් ඒවට වෙනත් ක්‍රම වලින් හරි පිරිසිදු කරනවා වගේ මේ හිතත් අර වගේ බාහිර දේවල් නිසා බාහිර අරමුණු නිසා මේ දූෂණය වෙනකොට පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා හිත පිරිසිදු කරගන්න එක තාමත් වැදගත්. මේ හිත අපිරිසිදු වෙන කාරණා පහක් අපි ඒවට කියන්නේ පංච නීවරණ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡ. පහක් ගැන සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේවා දිගට කතා කරන්නේ නැහැ. මම කෙටියෙන් මතක් කරොත් කාමච්ඡන්ද කියන්නේ කාමයට තියෙන කැමැත්ත. රූප වේදනා, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් වලට අපේ තියෙන කැමැත්ත තමයි කාමච්ඡන්ද කියලා කියන්නේ. ඊළඟට ව්‍යාපාදේ අපි ඉස්සෙල්ලත් කතා කරා ද්වේෂය. තමයි ව්‍යාපාදේ කියන්නේ ද්වේෂය. අන් අය පිළිබඳව ඇති කරගන්න ද්වේෂය නැත්නම් ඒ අයගේ දියුණුවට අපේ හිතේ ඇති වෙන ක්‍රෝධය, තරහ, ඉරිසියාව ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඊළඟට තීන මිද්ද. තීන මිද්ද කිව්වම චිත්තචෛතසිකවල ඇති වෙන අලස බව. මේවා ටිකක් අභිධර්මයේත් එක්ක ගැඹුරට කතා කරන්න පුළුවන් ඒවා. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිතේ ඇති වෙන නොසන්සුන් භාවය. විචිකිච්ඡාව කියන්නේ සැකය. සැකය කියන්නේ විවිධ කාරණා සම්බන්ධව අපි හිතේ සැකය ඇති කරගන්න. විශේෂයෙන්ම අටතැන්හි සැකය ගැනත් සඳහන් වෙනවා. කියන්නේ කාරණා 8ක් පිළිබඳව සැක ඇති කරගන්න. ඉතින් ඒවා දිගට කතා කරන්නේ නැහැ. කාලය ඉක්ම යන නිසා මේ කාරණා තුල අපිට මේ පංච නීවරණ තමයි අපේ හිත දූෂණය වෙන ප්‍රධාන කාරණා පහ. ඒවා තුලින් ඈත් වෙලා හිත පිරිසිදු කරගන්න තරමට අපිට ජීවිතේ සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ කාරණා තුන එකක් තමයි සබ්බ පාපස්ස අකරණ. සියලු පව් නොකිරීම, කුසලස් උපසම්පදා සියලු කුසල කර්ම රැස් කිරීම, සචිත්ත පරියෝ දපනං සිත පිරිසිදු කර ගැනීම. මේ කාරණා තුන මේ ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. සියලු බුදුහාමුදුරුවරු කරන දේශනාවේ මූලිකම හරය ওই ගාථාව තුල සඳහන් වෙලා තියෙනවා. ඉතින් බණට අදාළව මේ කාරණාව මෙතනින් නිමා කරලා තවත් මතක් කරන්නට ඕන විශේෂ කාරණා කීපයක් මතක් කරන්න බලාපොරොත්තු